අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මතක තබාගෙන සිටියේ මිනිසුන් පමණක් නොවේ. දෙවිවරුත් ඒ ධර්මය මතක තබාගෙන සිටියා. මේ ලෝකේ මතක තබාගෙන සිටින දේවල් අතර අපට බුදු කෙනෙකුගේ ධර්මයක් මතක තබාගෙන ඉන්ට ඇත්නම් මොනතරම් වාසනාවක්ද. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ශාස්තෘන් වහන්සේ බවට පත්වුණේ මිනිසුන්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ, දෙවියන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඉතින් දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ ඒ ධර්මයේ තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ලැබෙන්න කලින් අපතේගේ කාලෙනේ ධර්මයේ ලැබෙන්න කලින් මෙලෝ පරලෝ දෙකටම පාවිච්චි වෙන්න ශ්‍රමය මෙහෙම යෙදුන්නේ. අන්න බලන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුනහම ජීවිතයක ඇති වෙන වෙනස. අපි අතරවන් වෙච්ච ජනතාවක් නෙවෙයි. අපිට පාරක් තියෙනවා. අපි පිහිට නැති පිරිසක් නෙවෙයි. අපිට පිහිටක් තියෙනවා. අපිට සරණ නැති පිරිසක් නෙවෙයි. අපිට සරණක් තියෙනවා. අපි අතරමං නොවුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපට මුණ ගැහුණු නිසා. අපට පිහිට ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණු නිසා. අපට සරණ ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණු නිසා. අපි අතරමං වෙච්ච ගන්ධබ්බය කොටසක් නෙවෙයි. ඒ කියන්නේ මේ ජීවිතේදී දැන් ඔන්න අපි ඉපදිලා ජීවත් වෙනවා. අපි දන්නේ අපි කවදාද ධර්මය අවබෝධ කරන්නේ? දන්නේ නැත්නම් අපි කොහේද යන්නේ? දන්නේ නැත්නම් මරණින් මත්තේ අපිට කුමක් වේවිද? දන්නේ නැත්නම් අපි කොයි බුද්ධ ශාසනයකද ධර්මයේ දකින්නේ? දන්නේ නැත්නම් අපි පිහිටපු පිරිසක් නෙවෙයි. පාර හඳුනාගත්තු පිරිසකුත් නෙවෙයි. මගත් උටත් දන්නා පිරිසකුත් නෙවෙයි. පිහිටක් පිළිසරණක් ඇති පිරිසකුත් නෙවෙයි. නමුත් අපි දන්නවා දැන් අපිට විතරක් නෙවෙයි. මේ ලෝකේ ඕනෑම කාටද? ඕනෑම බුද්ධිමත් කෙනෙකුට. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට මේ ලෝකේ තිබෙන්නේ එකම බුදුරජාණන් වහන්සේ නමකගේ පිහිටයි. ඒ තමයි මේ මහා භද්‍ර කල්පේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිහිට. අපි වෙන මොනවා කතා කළත්, වෙන මොන දේවල් ගැන කතා කළත් ඒව එකක්වත් ප්‍රායෝගික නැහැ. අපිට මේ ජීවිතේදී අත්දකින්න පුළුවන්කම, මේ ජීවිතේදී ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්කම, මේ සෑම දෙයක්ම අපට ලැබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිට පිළිසරණ ලබා ගන්න
මේ දුර්ලභ අවස්ථාව අපේ ජීවිතවලින් මගහැරෙන්න දුන්නොත් ඒක තමයි අපේ ජීවිතවලට උදාවන මහාම මහා අවාසනාව. එහෙම වුණා නම් අපේ ජීවිත සංසාරේ යනකොට කිසි වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවානේ. "යේ පමත්තා යතා මතා." ප්‍රමාද වූ අය ජීවත් වුණත් මලමිනී අතර ලොකු වෙනසක් නැහැ. එහෙම තමයි ලෝකේ සියලු දෙනා ජීවත් වෙන්නේ. අන්න එකකින් වෙනස් වෙන්නේ අපි අපේ ජීවිතය තුළ ඇති කරගන්න අවබෝධය මතයි. ඉතින් මේ අවබෝධයේ පින්වත්නි ඉබේ පහළ වෙන අවබෝධයක් අප තුළ නැහැ. ඉබේ අපිට අවබෝධය පහළ වෙනවා නම් මේ සා දීර්ඝ සංසාරේ මෙතෙක් කල්ලේ පහළ නොවුනේ මන්ද? ඉබේ අපිට අවබෝධයක් ඇති වෙනවා නම් මිනිස් ලෝකේ ජීවත් වූ පමණින් අපට අවබෝධයක් ඇති වෙනවා නම් මෙතෙක් වයසට යනතුරු අපට ඒ අවබෝධය ඇති නොවුනේ මන්ද? මේ සසරේ ගමන් කිරීමෙන් අවබෝධය ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් බලන්න හිතලා. රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ලෝකේ ඇවිදගෙන ගිහින් ලෝකේ කෙලවරක් දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්නා. බෑ කියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි. ඔය කතාව හරියටම හරි ස්වාමීනි. මට ලැබිලා තිබුණා දිව්‍ය ජීවිතයක්. වේගෙන් යන්න පුළුවන් ජීවිතයක්. ඉතින් මට හිතුණා දැන් මට වේගෙන් යන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම දැන් පටන් ගන්න ඕනේ මගේ හිතේ තියෙන අදහස. වේගෙන් ඇවිදගෙන ගිහින් ලෝකේ කෙලවර බලන්න ඕන." ඉතින් ස්වාමීනි මම පිටත් වුණා. කෑමට බීමට පුංචි විවේකයක් ගත්තා. වේගෙන් මම මේ ලෝක ඔක්කොම පහු කරගෙන ගියා. ඈත පේනවා තම විශාල ලෝක. මම මේ විවේකයෙන් පහු කරගෙන ගිහින් අතර මඟදී මගේ ආයුෂ ඉවර වෙලා මම මලා යන්න හම්බුන්නේ. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන පුදුම ලස්සන මාර්ගයක් පෙන්වුවා ලෝකෙ කෙලවරට යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අර රෝහිතස්සට වදාලා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බෑ. හැබැයි ලෝකෙ කෙලවර දක්වා දකින්න ඕනේ. හැබැයි මේ ලෝකෙ කෙලවර දක්වා දකින්න ලෝකේ මේ විඥානයේ සහිත, මේ මනස සහිත, සංඥා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි. ඔබේ ලෝකේ තමයි කෙලවරටම දකින්න ඕනේ ලෝකේ." බුදුරජාණන් වහන්සේ වදාලා, "ඕක තමයි ලෝකේ. මනස සහිත, සංඥා සහිත, විඥානයේ සහිත බඹයක් පමණ වූ මේ ශරීරය. මේ ශරීරය නම් වූ මේ ලෝකේ තුල මනස, සංඥා, විඥාන සහිත බඹයක් පමණ වූ මේ ලෝකේ තුල තියෙනවා ලෝකේ හටගන්න සෑම දෙයක්ම. හැබැයි මේ ලෝකේ තුලමයි තියෙන්නේ ලෝකෙන් නිදහස් වීමත්. ලෝකෙන් නිදහස් වෙන මාර්ගය දියුණු කරන්න තිබෙන්නේ ඔතනමයි." දැන් බලන්න, එතකොට ඒ බුදුරජාණන් වහන්සේ ඒ දින නිවැරදි කිරීම, ඒ පෙන්වා දෙන නිවැරදි කිරීම කෙනෙකුට ඒ ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් කල්පනා කරන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් විමසන්න පුළුවන් නම්, ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම්, අන්න ඒ කෙනා හැමතිස්සෙම දකිනවා තමාව පිහිට කරගන්න පුළුවන් බව. තමා ධර්මයේ පිහිට කරගන්න තමාට පුළුවන් බව අන්න ඒ කෙනා දකිනවා. ධර්මයේ කියන දේ තමන්ගේ දෙයක් බවට එදාටපත් වෙනවා. ධර්මයේ හරියට තේරුම් ගන්නකම් හැමතිස්සෙම තේරෙන්නේ මේක පිට කෙනෙක්ම කරලා දෙන්න ඕනේ කියලයි. පිට කෙනෙකුගේ අතේ තමයි තමන්ගේ ජීවිතේ දුකින් මුදවාලීම තියෙන්නේ කියලා අපිට පේන්නේ ධර්මයේ හරියටම තේරුම් ගන්නකම්. ධර්මයේ නියම විදිහට තේරුම් ගත්ත දවසට අපිට තේරෙනවා මේ සෑම දෙයක්ම ඇති කරගන්න තියෙන්නේ තමා විසින්මයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ තේරුම්ගෙන තමයි මේ ධර්මයේ බොහෝ දෙනෙක් අවබෝධ කරගත්තේ. උන්වහන්සේ නිතර පෙන්වා දුන්නේ මොකද්ද? තමා විසින්ම තමාව පිළිසරණ කරගන්න ඕනේ. ධර්මයේ තමයි Taman ඊළඟට පිහිට කරගන්න
තියෙන්නේ. දැන් අපි ගත්තොත් චක්කවර්ති සිහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතයේ පහළ වෙනවා කියලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගිය කලට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රකාශය කරලා ඊළඟ ප්‍රකාශයේ උන්වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ඒ නිසා ආනන්ද තමා පිහිට කරගන්න. ධර්මයේ පිහිට කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ ජීවමානව මුණ ගැහුණත් අපි කරන්න ඕනේ මොකද්ද? තමාව පිහිට කර ගැනීමයි. තමාව පිහිට කරගන්න බැරි වුණොත් ඒ අවස්ථාව මගහැරෙනවා. ඒ කන්දරක කියන සූත්‍රයේ මට මතකයි පෙස්ස කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ ඇත්තු පුහුණු කරන කෙනෙක්. ස්වාමීනි ඇත්තුන්ගේ ස්වභාවය හරි ප්‍රකටයි. ඇතාට හිතෙන දේවල් ඇතා ප්‍රකට කරනවා. ඇතාගේ තියෙන දුර්වලතා ඇතාගේ අඩුපාඩු ඇතා හැමතිස්සෙම ප්‍රකට කරනවා. එතකොට ස්වාමීනි මං ඇතාගේ දුර්වලතා නැති වෙන ආකාරයට ඇතාව හික්මවනවා. හරි ලේසි ස්වාමීනි. ස්වාමීනි මිනිස්සු ඊට හාත්පසින් වෙනස්. මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ ඇතුලේ එකක් හංගගෙන පිටින් එකක්. කියන ස්වාමීනි මිනිස්සු කයින් එකක් කරනවා. වචනෙන් එකක් කතා කරනවා. මනසින් එකක් සිතනවා. මිනිස්සු සම්පූර්ණයෙන් ඉන්නේ ඇතුළ වහගෙන. සත්තු එහෙම නෑ. සත්තුන්ගේ ස්වභාවය හරි ප්‍රකටයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පිස්ස හරියට හරි. ඔබ කියූ කරුණ. සත්තුන්ගේ ස්වභාවය නම් හරීම ප්‍රකටයි. මිනිස්සුන්ගේ ස්වභාවය හරි গুপ্তයි. අඳුනගන්න බෑ කිව්වා එකපාරට. එකපාරටම අඳුනගන්න බෑ කිව්වා. සිතින් එකක් හිතා වචනෙන් එකක් කියා කයින් එකක් කරනවා. මෙහෙම කියාගෙන යද්දි විස්තර කරන්න කලින් පෙස්ස කිව්වා ස්වාමීනි මට කටයුතු අධිකයි. එහෙනම් මම යන්නම් කිව්වා. පිටත් වුණා. පිටත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා කියනවා මහණෙනි දැන් ඔය පිටත් වෙච්ච පුද්ගලයා පෙස්ස හරි බුද්ධිමත් කෙනෙක්. වහා වැටහෙනවා. හැබැයි තව ටිකක් වෙලා මෙතන වාඩි වෙලා හිටියානම් මාර්ගඵල ලැබෙනවා. අන්න අවස්ථාව අහිමි වෙච්ච තාලේ. තව ටිකක් වෙලා යා මෙතන ඉවසගෙන වාඩි වෙලා හිටියානම් එයා මා ධම්මචක්කු දහම් ඇස ලෝකෙ දිහා බලන්නේ අපේ ඇස නිකන් ඇස. ලෝකෙ දිහා බලන්න තව ඇහැක් තියෙනවා. ඒ ඇහැ උපදව ගන්නවා එයා. දහම් ඇස. එයාට ඒක අහිමි වුණා කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේත් එක්ක කතා බස් කළා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න සූදානමින් හිටියා. තමන්ගේ සියල්ල නොදැන පිටත් වෙලා ගියා. බලන්න මේ වගේ අවස්ථාවන් අපිට කොච්චරවත් ලැබිලා ඇති සංසාරේ. දැන් ආයමත් අවස්ථාවක් ලැබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට බලෙන් දෙන්න නම් පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේ බලෙන් දුන්නද? උන්වහන්සේගේ යුතුයකම් උන්වහන්සේ ඉෂ්ට කරන හැමතිස්සෙම. හැබැයි ඒ ශ්‍රාවකයා තුල තියෙන්න ඕනේ ඒකට උවමනා කරන වාසනාව. ඒ වාසනාව තිබුණොත් තමයි ධර්මීය අල්ල ගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් ඉතින් ශ්‍රද්ධාව කියන එක ඉබේ හටගන්න එකක් නෙවෙයිනේ. ශ්‍රද්ධාව ඉබේ ඇති වෙන්නේ. දැන් හිතේ ඇති වෙනවා ශ්‍රද්ධාවක් නිකම් පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙවෙයි. ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙමෙයි. ආර්ය ශ්‍රාවක සංඝයා ගුණ වශයෙන් හඳුනාගෙනත් නෙමෙයි. නිකම්ම ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට නිකම්ම කියලා කිව්වේ අවබෝධයකින් තොරව යම් කිසි පැහැදීමක් ඇති වෙන්න පුළුවන්. ඒකට ඒ පැහැදීම තියෙන්නේ අවබෝධයෙන් තොරව. අවබෝධයෙන් තොරව තියෙන පැහැදීම ඕනෑම වෙලාවක විනාශ වෙලා යනවා. ඕනෑම කෙනෙකුට විනාශ කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වුණත් අන්‍යාගමිකයින්ට නොඑක් කයි කතන්දර හදන අයට පුළුවන් උනේ අර අවබෝධයෙන් තොර පුද්ගලයාව වෙනස් කරන්න පුළුවන් වුණා. හැබැයි අවබෝධයෙන් පැහැදීමක් ඇති වුණා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවන්න හේතුව මේකයි. දැන් යම්කිසි කාරණයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ගැන
බුද්ධිමත් එක්කෙනෙක්. මා කියවනේ මේ ධර්මයේ කාටද තියෙන්නේ? බුද්ධිමත් එක්කෙනාටයි. බුද්ධිමත් කෙනෙක් ඒ ධර්මය නුවණින් මෙනෙහි කරනවා, විමසනවා. නුවණින් විමසද්දි ඒ විමසද්දි එයාට ධර්මය තේරෙන්න පටන් ගත්තොත්, තේරුණොත් කිසි කෙනෙකුට වළක්වන්න බෑ. එයාගේ හිත පහදිනවමයි. ඒ කෙනාගේ හිතේ ඇතිවන චිත්ත ප්‍රසාදේ බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. මොකද හේතුව? එයා නුවණින් විමස ඉන්නේ. නුවණින් විමස ඉන්න කෙනාට ඒ ධර්මයේ තේරෙද්දි ඒ ගැන ඇති වෙනවා නම් හිතේ පැහැදීමක් වළක්වන්න බෑනේ. අන්නේ පැහැදීමත් එක්ක ඒ පැහැදින්නේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ තුල තියෙන අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ තියෙන විශ්මිත අවබෝධය ගැනයි පහදින්නේ. ඒ අවබෝධය ගැන පහදින්නේ. දැන් බලන්න මේ පැහැදීම ඇති වෙනකොට ඒකට මේ දැන් පුංචි සරල උපමාවක් මම කියන්නම් ඔබට. අර ගොවියගේ කතාව. ගොයන් කපන කාලය ආවා. තමන්ගේ විශාල කුඹුරු යාය ගොයන් කපන දවසේ සේවක පිරිස ගොයන් කපනවා. කුඹුරු අයිතිකාර ගොවියා ඇඹුලත් අරගෙන කමතට ගියා. ඇඹුල බෙදන්න ලෑස්ති වෙනකොට මෙන්න ඇවිල්ලා ඉන්නවා කෙනෙක් පාත්‍රයකුත් අරගෙන. බලාපොරොත්තු වෙච්ච වෙලාවක් දානකට ආරාධනා කළා නෙවෙයි. දන්නවා මේ කෙනා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බව. දැක්කා. හොඳට බැලුවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා. තරුණේ. මොකද මේ තරුණේ කිව්වේ? මේ හොඳට අතපය තියෙන කෙනෙක්. මේ පාත්‍රයක් අරන් එනවා. ඊට පස්සේ මෙයා කල්පනා කළා කියා දෙන්න ඕනේ හම්බ කරන් කන්න. මොකද ළඟට ගිහින් කිව්වේ මේ බලන්න තමුන්නාන්සි බලන්නේ. මේ මං වගා කරනවා. මං වගා කළා අනුභව කරනවා. තමුන්නාන්සිට පුළුවන් වගා කරන්න. තමුන්නාන්සිට පුළුවන් වගා කළා අනුභව කරන්න. බුදුරජාණන් වහන්සේ මොකක්ද දීපු පිළිතුර? ගොවිය ඔබ හරි. ඔබ වගේම මමත් ගොවියෙක්. මම වගා කරනවා. මං වගා කරලා අනුභව කරනවා. හරි පුදුම හිතුණා මේ ගොවියාට. මේ භාරද්වාජට හරි පුදුම හිතුණා. භාරද්වාජ කියන යාගේ නම. හරි පුදුම හිතුණා. ගොවියෙක් කියනවා. ගොවියෙකුගේ ලක්ෂණ කිසිවක් නැහැ. ඊට පස්සේ කිව්වා තමුන්නාන්සි පුදුම කතාවක් මේ කියන්නේ. තමුන්නාන්සි ගොවියෙක්ලු. කෝ ගොවියෙක් නම් නකුල්. කෝ හීවැල. කෝ යොත. කෝ හරක්. බුදුරජාණන් වහන්සේ අන්න කියා දෙන්න පටන් ගත්තා. සද්ධා බීජං තපෝ වුට්ටි. මම මගේ කුඹුරේ වපුරන්නේ ශ්‍රද්ධාව නැමැති බිජුවට. තපෝ වුට්ටි. සීලේ නැමැති වැස්සෙන් මම මගේ කුඹුර තෙමනවා. බලන්න ලස්සන. පඤ්ඤාමය යුග නංගලං. මම ප්‍රඥාව නැමැති නගුලෙන් මම මගේ කුඹුර හානවා. හීවැල කෙවිත තමයි මගේ සිහිය. මනස තමයි මගේ යොත. මෙහෙම විස්තර කරගෙන යනකොට එකක් ගානේ අර බුද්ධිමත් මිනිසයාට තේරෙන්න ගත්තා. හිත පැහැදුනා. හිත පැහැදුනේ මොකද? යාට ඒක තේරුණා. වැටහුණා. අවබෝධ වුණා. පැහැදිලා කියනවා තමුන්නාන්සි ගොවියෙක් තමයි. ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කළා මම මේ වගේ වගා කළා මම නෙලනවා අස්වැන්නක්. ඒ අස්වැන්න අමෘතය. අමෘතේ නම් වූ අස්වැන්න නෙලලා මං ඒ අමෘතය අනුභව කරනවා. පැහැදුනා. පැහැදිලා මොකද කිව්වේ? ස්වාමීනි මම ගොවියෙක්. ඔබ වහන්සේත් ගොවියෙක්. ගොවියෙකුට ගොවියෙක් යමක් දුන්නට කිසි වරදක් නැහැ. මේ කිරිබත් මං ඔබ වහන්සේට දෙනවා කියලා කිරිබතක් වඩාගෙන ඇවිල්ලා භාජනයකට පාත්‍රයට පිළිගන්නන්න හැදුවා. එපා. වැහුවා. ගාථා බිගීතං මේ අභෝජනීය. ගාථා කියලා මං වලදන්න යන්නේ නැහැ කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේට මං වෙන් කළේ. මම මේක කාටද දෙන්නේ? ඕක වළඳන්න පුළුවන් කෙනෙක් තථාගතයන් වහන්සේ ශ්‍රාවකෙක් පමණයි, වෙන කෙනෙක් නැහැ. ඒ නිසා ඕක ගිහලා තනකොළ නැති බිම දාන්න. ඒව නැත්තම් සතුන් නැති වතුරට දාන්න. දොළ ගලන් යනවා පිටිපස්සේ දොළට දෑවා. ඒ බත් යට පිපුරුවනේ චිටි ගාලා පිපුරලා දුන් දාන්න ගත්තා. ඒ සෑම සිද්ධියකදීම මුලේ නැති කෙනෙක් නම් ඒ ගැන කල්පනා කර ඒ මැත්තේ හැප්පි. ඇයි බත් යට පිපුරුවේ? ඇයි දුන් දෑවේ? කොහොමද වුනේ? මුලේ නැති කෙනෙක් නම්. ඒක තමයි ලොකු තේ වෙන්නේ. නුවණ තියෙන එක්කෙනා හිතේ දෝංකාර දුන්නා. මගේ කුඹුරේ නිකම්ම නිකං වී. උන්නාසිගේ කුඹුරේ
ශ්‍රද්ධාව නැමැති බීජ. මගේ කුඹුර මං හාන්නේ නිකන් නගුලෙන්. උන්වහන්සේගේ කුඹුර හාන්නේ ප්‍රඥාව නැමැති නගුලෙන්. මගේ කුඹුර මං නිකන් වතුරෙන් තෙමනවා. උන්වහන්සේගේ කුඹුර තෙමන්නේ සීල වැස්සෙන්. එහෙනම් මේ කුඹුරට වඩා මට හොඳ ඒ කුඹුරයි. මේ කුඹුර අත්හැරියා. ඒ කුඹුර ගත්තා. මහාන වුණා. සුළු කලකදී රහතන් වහන්සේ නමක් වුණා. දැන් බලන්න මේ නිකලස් ජීවිතයක් Taman ළඟ ඇතුලාන්තයෙන් ඒ සියලු වාසනාව තිබෙද්දී ඒ සෑම දෙයක්ම එයාගේ වැහිලා තිබුණා ධර්මෙ මුණ ගැහෙනකන්. ධර්මෙ මුණ ගැහිච්ච ගමන් ඒ විවෘතුනි කොමකින්ද? Taman තුල තිබිච්ච Tamanගේ නුවණ මෙහෙවීම නිසා. වෙන දෙයකින් විවෘත වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නගරයක් නම් ඒ නගරයට ඇතුළු වෙන දොරටුව ශ්‍රද්ධාවෙන් නිර්මිත එකක් නම් ඒ ශ්‍රද්ධාවෙන් නිර්මිත දොරටුව කරා යන්න උවමනා යතුර තමයි නුවණින් විමසීම. නුවණින් විමසනකම් දොර ඇරෙන්නේ. ඒ නුවණින් විමසනවා කියන්නේ ඒක හරි සුන්දර දෙයක්. අන්නේ නුවණින් විමසන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මා ඔබට කිව්වා දෙවියන් එක්කත් මේක ගොඩාක් සම්බන්ධයි. දෙවියන්ට ධර්මයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ කියන අතුරු. ඒව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ධර්මයේ කියන අතුරු දෙවියන්ටත් ඇහෙන්නේ. අද අපි මේ ඔබට ඉගෙන ගන්න සලස්සන සූත්‍ර දේශනාව තමයි ලෝමසකංගිය බද්දේක රත්ත සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාවට සම්බන්ධ ස්වාමින් වහන්සේගේ නම ලෝමසකංගිය. මොකක්ද මේ ස්වාමින් වහන්සේගේ නම? ලෝමසකංගිය කියන ස්වාමින් වහන්සේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඒ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ සිටියේ ඊට ටිකක් එහා කපිලවස්තුවේ. කපිලවස්තු නගරයේ කපිලවස්තුපුරේ නිග්‍රෝධාරාමේ තමයි වැඩ සිටියේ. ඒ නිග්‍රෝධාරාමේ ලෝමසකංගිය ස්වාමින් වහන්සේ වැඩ සිටින එක් රාත්‍රියක මුළු නිග්‍රෝධාරාමේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා. ඒ රාත්‍රියේ මොකද උනේ? ඒ ස්වාමීන් වහන්සේ සමහරවිට සක්මන් කර හරි භාවනා කර හරි ඉන්නේ ඇති. එතකොට ඒ වෙලාවේ මේ නිග්‍රෝධාරාමේ එළිය කරගෙන දෙවි කෙනෙක් ආවා. ඒ දෙවියන් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා හිටගත්තා. මේ දෙවියන් හිටගෙන දෙවියන් මේ ලෝමසකංගිය ස්වාමීන් වහන්සේගෙන් අහනවා, පින්වත් භික්ෂුව, ඔබ බද්දේක රත්ත දේශනාව මාතෘකා වශයෙන්ුත් විස්තර වශයෙන්ුත් මතක තබාගෙන දින්නේ. මොන දේශනාවද? බද්දේක රත්ත. එතන වචන තුනක් එකතු වෙලා හැදිලා තියෙන වචනේ. බද්ද ඒක රත්ත. එතකොට ඒක රත්ත කියන එක එක වචනයකට ගන්න ඕනේ. ඒක රත්ත කියන්නේ ඒක කියන්නේ තනිවම. රත්ත කියන්නේ ඇල්ලුණු. හුදෙකලාවේ ඇල්ලුණු. බද්ද කියන්නේ ලස්සන, සුන්දර. සුන්දර හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ඔබ දන්නවාද? ඒකේ විස්තර දන්නවාද? ඒක මතක තියාගෙනද ඉන්නේ කියලා ඇහුවා. බද්දේක රත්ත ජීවිතය ගැන ඔබ විස්තර මතක තියාගෙනද ඉන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, අනේ පින්වත් දෙවිය, මං ඒ කාරණේ මතක තියාගෙන නැහැ. සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනෙකුගේ ජීවිත විස්තරේ මම මතක තියාගෙන නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහනවා, පින්වත් දෙවිය, ඒ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ ජීවිතේ විස්තර වශයෙන් ඔබ මතක තියාගෙනද ඉන්නේ? අර ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නේ පෙරලා කාගෙන්ද අහන්නේ? දෙවියගෙන් අහනවා. දැන් බලන්න මේ දෙවියන් මිනිසුන් එකතු වෙලා කතා කරන්නේ මොකද්ද? පූජාවට්ටි ගැනද? නෑ. වෙන වැඩපළ ගැනද? නෑ. මේ මොකද්ද කතා වෙන්නේ? ධර්මයේ ගැන කතා වෙනවා. මේ දෙවිවරු හරි සම්බන්ධයි. දැන් මේ ඔබට හිතෙන්න පුළුවන් දෙවිවරු අපෙන් ගොඩාක් ඈත කියලා. ගොඩාක් ඈත නෑ. දැන් බලන්න හිතලා ඔබට මතකද වේලුකණ්ඨකී නන්ද මාතා? ඒ නන්ද මාතා හිමිදිරි උදෑසන නැගිටලා මේ
අට්ඨක පාරායන වර්ගයේ. එතකොට මේ එතුමිය උදේ පාන්දර නැගිටලා සජ්ජායනා කළා. එතුමිය අනාගාමී. මේ සූත්‍රී සජ්ජායනා කළාම වෙසමුණි දිව්‍ය රාජය ගමනක් යන අතරතුර ඒ ගමන් බිමන් නවත්තලා අහගෙන හිටියා. එහෙනම් බුද්ධ දේශනා අර්ථ වශයෙන් වටහා ගැනීමේ හැකියාව මිනිස්යන්ට පමණක් නෙවෙයි, දෙවියන්ටත් තියෙනවා. සාදුකාර දුන්නා, ඉවරුණා. කවුද කියලා ඇහුවා මේ මාතාව. කවුද මේ සාදුකාර දුන්නේ කියලා. ස්වාමීනි මම මේ විශේෂ ගමනක් යන ගමන් ඔබතුමිය මේ ධර්මයේ සජ්ජායනා කරනු ඇහිලා මම නැවතිලා අහගෙන හිටියා. ඒක මේ දහම් රසය විඳ. එහෙනම් ඔබට මේ හිමිදිරි උදෑසන තුටු පඳුරක් වේවා කිව්වා. බලන්න මේ සම්බන්ධي. ඒ සම්බන්ධي දැන් තියෙනවද අපේ? නෑනේ. ඉතින් මේ දෙවියන්ගෙන් අහනවර ස්වාමීන් වහන්සේ පින්වත් දෙවිය එහෙමනම් මම නම් දන්නේ නෑ. ඔබ දන්නවාද මොකක් ගැනද? බද්දේකරත්. ඒක මතක තියාගන්න. බද්දේකරත් ජීවිතේ ගැන විස්තර වශයෙන් ඔබ දන්නවාද? දෙවියා කියනවා අනේ පින්වත් භික්ෂුව ඒක විස්තර වශයෙන් මා දන්නෙත් නෑ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේගෙන් අහනවා පින්වත් භික්ෂුව ඔබ දන්නවද එහෙමනම් බද්දේකරත් ගාථා? ඔබට පාඩම්ද ඒක? බද්දේකරත් ගාථා. සුන්දර හුදෙකලාව ගැන, හුදෙකලාවේ ඇලුණු ජීවිතය ගැන ගාථා ඔබ දන්නවාද? ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ පින්වත් දෙවිය මං ඒ බද්දේකරත් ගාථාවන්වත් දන්නේ නැහැ. දෙවියගෙන් අහන ඒ ස්වාමීන් වහන්සේ ලෝමසකංගේ ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් දෙවිය ඔබ දන්නවාද ඒ බද්දේකරත් ගාථා? ඔබ දන්නවාද? දෙවියා කියනවා ස්වාමීනි මං දන්නවා. එතකොට ඒ දෙවියා දන්නවා ස්වාමීනි මං දන්නවා. පින්වත් භික්ෂුව මං දන්නවා ඒ ගාථා. මං ඒ ගාථා මතක තබාගෙන ඉන්නේ. දැන් එතකොට ගාථා ටික පාඩම් කරගෙන ඉන්නවා කවුද? අර දෙවියා. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා පින්වත් දෙවිය ඔබ ඒ බද්දේකරත් ගාථා පාඩම් කරන් ඉන්නේ කොහමද? එතකොට දෙවියා කියනවා පින්වත් භික්ෂුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් කාලයක තවතිසා දිව්‍ය ලෝකේ පරසතු රුක් සෙවණේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ සිටිද්දී තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට ওই ගාථා ඉගෙනුවා. තවතිසා දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ඒ දිව්‍ය ලෝකෙට වැඩම කරලා මේ ගාථාවන් ඉගෙනුවා. එහෙම උගන්වද්දි මං ඉගෙන ගත්තා. දැන් බලන්න මේ මිනිස්සුන්ට කියන දේශනාවමයි දෙවියන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ ගාථාව හරි ලස්සන ගාථා 4ක් තියෙනවා. ඔබටත් හොඳයි ඒක ඔබ පාඩම් කරගත්තොත්. ඉතින් ඊට පස්සේ දෙවියා කියනවා මෙන්න මේකයි ඒ බද්දේකරත් ගාථා. දැන් මේ දෙවිවරු ගැන අපි හිතාගෙන ඉන්න ලෝකෙ නෙමෙයිනේ දැන් මේ කතා කරන්නේ. දෙවිවරු කියන්නේ අපි හෝටල් වගේය. මේ කකා බිබී නටනට ඉන්නවාය. වෙන මොකවත් නැත කියලා මේ අපි කෑකෝ සංගහනවනේ දෙවිවරු ගැන. ඒ නිසා ඒගොල්ලන් අපිට කරන්න තියෙන්නේ මොනවා හරි දීලා රවට්ටගෙන අපේ වැඩක් ගන්න එකයි. එහෙමනේ දැන් යන්නේ ලෝකේ. නමුත් දෙවිවරු කියන්නේ මේ තමන් විසින් දැන් බලන්න මේක හොඳට ගැලපෙලා යනවා දේවතානුස්සතියට. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥාවට නෑ උපන්න නම් එහි. කොයිතරම් ධර්මයට මේ නැඹුරු වෙලා ඇද්ද. ඉතින් මේ දෙවියා අර ගාථා ටික පාඩම් කරන් ඉන්නවා. ඉතින් ලස්සනට කියනවා අර භික්ෂුවට මේ ගාථා ටික. අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකං khේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං. ඒකේ තේරුම තමයි අතීතයට ගිහින් අතීතයේ තුල ජීවත් වෙවි ඉන්නේ නැහැ. අනාගතයේ මවාගෙන අනාගතයේ තුල පතපතා ඉන්නේ නැහැ. යදතීතං පහීනං තං යමක් අතීතයට ගියාද ඒක නැති වී ගිය දෙයක්. අපත්තං ච අනාගතං අනාගතයේ යනු යමක්ද එය නොපැමිණි දෙයක්. බලන්න ජීවිතයේ අවබෝධය කරා යන්න ඕනදී මේ දෙවිය මතක තබන් ඉන්න ලස්සන.
පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. වර්තමානයේ යමක් ඇද්ද ඒ තැනම එයා නුවණින් විමසනවා. නුවණින් විමසලා ඒවට නොවැළී ඒවා අතීතයට යන්න අනාගතේ මවන්න සකස් නොකර ඒවා ඒ තැනම විදර්ශනා වශයෙන් නුවණින් විමසා බලනවා. ඒක තමයි කරන්නේ බුද්ධිමත් කෙනා. විද්වා කියන්නේ අවබෝධයට පැමිණි කෙනා. ඒක තමයි කරන්නේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා. බලන්න මේ දෙවියන් ඒක මතක තියාගෙන ඉන්නවා ලස්සනට. අජ්ජේව කිච්ඡං ආතප්පං. ධර්මාබෝධය සඳහා කළ යුතු දේ අදම කරගත යුතුයි. කෝ ජඤ්ඤා මරණං සුවේ. සිත මැරේ විදයි කවුද දන්නේ. නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා. මහා සේනා ඇති මාරයා සමග අප කිසිවෙක් කිසි ගිවිසුමක් ගැසුවේ නැහැ නෙව. එවං විහාරින් ආතප්පින් අහෝරත්ත මතන්දිතං තං වේ බද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛති මුනි. මේ විදියට ආතාපින් කිව්වේ කෙලස් තවන වීරියෙන් යුතුව ජීවත් වෙද්දී අහෝ රත්ත මතන්දිතං. අහෝ කිවි දවල් කාලේ, රත්ත කිවි රාත්‍රී කාලේ, අතන්දිතං කිවි අලස නොවි වාසය කරද්දී තං වේ බද්දේ කරත්තුති. යන්න ඒ කෙනාට තමයි කියන්නේ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනා, ශාන්ත කෙනා කියලා. මුනීන්ද්‍රයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අන්න ඒ කෙනාටයි ප්‍රකාශ කළේ. දැන් බලන්න මේ ගාථාවන් බුදුරජාණන් වහන්සේ කාටද උගන්වලා තියෙන්නේ? දෙව්ලොව දෙවියන්ටත් කියා දීලා තියෙන්නේ මේවා. ඊට පස්සේ මේ දෙවියා කියනවා, පින්වත් භික්ෂුව ඔන්න ඔය විදිහට තමයි මම බද්දේ කරත්ත ගාථා මතක තබාගෙන ඉන්නේ. ඊට පස්සේ කියනවා, පින්වත් දෙවිය ඔය බද්දේ කරත්ත ගාථාවල විස්තර ඔබ ඉගෙන ගන්න. පරියාපුනාහි ත්වම් බික්ඛු බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච. පින්වත් භික්ෂුව ඔබ මේ බද්දේ කරත්තේ ඒ විස්තර විභාග විස්තර වශයෙන් හොඳට පරියාපුනාහි කියලා කියන්නේ වචනයෙන් පුරුදු කරන්න, ප්‍රගුණ කරන්න. ධාරේහි ඒ වගේම භික්ෂුව ඒවා හොඳට මතක තබා ගන්න. අත් සංගීතෝ බික්කු බද්දේ කරත්තස් උද්දේශෝච විභංගෝච. පින්වත් භික්ෂුව මේ බද්දේ කරත්ත ගාථාවල විස්තර විවරණ හරීම ප්‍රයෝජනයි. ආදි බ්‍රහ්මචර්යකෝ නිවන් අවබෝධ කරන්න මුල් වෙනවා. මේ බද්දේ කරත්ත ගාථා විස්තර වශයෙන් ඉගෙන ගැනීම. මේම දේශනා කළා ඒ දිව්‍ය පුත්‍රයාගේ නම චන්දන කියන දිව්‍ය පුත්‍රයා එතන නොපෙනී ගියා. දැන් එතකොට මේ බණපදේ ස්වාමීන් වහන්සේට කියා දුන්නේ කවුද ඉස්සල්ලාම? මිනිස්සුද්ද? නෑ, දිව්‍ය පුත්‍රයෙක්. දැන් බලන්න දෙවියන්ගේ මිනිස්සුන්ගේ අතර ඇති මේ සමීප සම්බන්ධතාවය. දැන් මිනිස්සු කැමති දෙවියන් එක්ක මෙහෙම සම්බන්ධ වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ නෑ දෙවියොම. කවුරු හරි යකෙක් හරි කමන්නේ තමන්ගේ මොනවා හරි පුරුටු ටිකක් දීලා රවට්ටන හරියට සිරප්පු කෑලි, නියපොතු, හාල් මැසෝලු මේවා දෙනවා. දියගොඩ මාස් කියලා. දීලා අමනුෂ්‍යංග රවට්ටනවා මිනිස්සු හරියට. එතකොට අමනුෂ්‍යව රැවටෙනවා. හරියට රැවටෙනවා. ඊට පස්සේ අරකගේ බෙල්ල කපපන්, මේකගේ බෙල්ල මිරිකපන් කියලා කියනවා. එතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන්ම යොමු කරනවා පාතාල වැඩවලට.
ඒතකොට මිනිස්සු අමනුෂ්‍යයෙන් වැඩ ගන්නවා විදියට. ඊළඟට දෙවිවරුන්ගේ මිනිස්සු වැඩ ගන්න කොහොමද? අපි ව්‍යාපාර සරපල්ලා දෙන්න කියලා වැඳුම් පිදුම් කරනවා. ඊට පස්සේ ඕකට සමහර විට ඒකට සම්බන්ධ අමනුෂ්‍ය කොටස් උදව් කරනවා. ධර්මයත් එක්ක තියෙනවද සම්බන්ධයක්? දෙවියනුත් අමාරු වැටිලා ඉන්නේ. මිනිස්සු වගේ දැන් මිනිස්සුන්ට තියෙනවා දැන් අපි දැන් සාමාන්‍ය ලෝකෙ ගත්තොත් දැන් අපි කියන ඇමරිකාව දියුණුයි. අසවල් රට දියුණුයි. අසවල් නගරෙ දියුණුයි. මොකද්ද මේ දියුණුයි කිය අපි කියන්නේ? කාර් ගොඩක්, ලයිට් ගොඩක්, අලුත් ගොඩ නැගිලි. මේක දිහා බලලා නේද අපේ කටින් කියවෙන්නේ දියුණුයි, දියුණුයි, දියුණුයි කියලා. නමුත් දියුණුයි කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මේකත් දියුණුව තමයි. නමුත් නියම දියුණුව කියන්නේ ශ්‍රද්ධාවෙන් දියුණු වීම, සීලයෙන් දියුණු වීම, දහම් දැනුමෙන් දියුණු වීම, ත්‍යාගයෙන් දියුණු වීම, ප්‍රඥාවෙන් දියුණු වීම. මේක තමයි හැබෑම දියුණුව කියන්නේ. එතකොට ඒ දියුණුව බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදු වෙනකොට ඒ දියුණුව දෙවියන්ටත් අදාළයි, මිනිසුන්ටත් අදාළයි. ඔබට මතක ඇතිනේ මේ මංගල කරුණු ගැන දෙවිවරු කොච්චර කතාබස් කළාද කියලා. දෙවිවරු බුදුරජාණන් වහන්සේට කියවනේ භාග්‍යවතුන් වහන්සේ මේ මංගල කරුණු මිනිස්සුත් හොය හොය කල්පනා කර කර ඉන්නවා, දෙවියොත් ඒ ගැන හොය හොය ඉන්නවා. ඒ කාටවත් හොයන්න බෑ. එක එක ඒවා ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා කියලා මංගල කරුණු හැටියට. මේ වගේ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ විසින් මම්මාවත් විවෘත කරලා දුන්නා දෙවියන්ටයි මිනිස්සුන්ටයි. එතකොට මේ දෙවිවරු හොඳට කටපාඩම් කරගෙන දරාගෙන හිටියා අපේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ. මොකද හේතුව දෙවියන් සරණ ගියෙත් ගෞතම බුදුරජාණන් වහන්සේව. දැන් සමහර අවස්ථාවල් තියෙනවා දැන් අර බැමිණිටිය සාය වෙලාවේදී, සාගතී වෙලාවේදී රහතන් වහන්සේලා වැඩි සක්‍ර දෙවියන් මුණ ගැහෙන්න. ගිහින්කෝ මේම මහ විපතක් වෙලා තියෙනවා ලංකා භූමියට. රහතන් වහන්සේලා පිරිනම් පාන්න පටන් ගන්න තියෙනවා. මේක බේර ගන්න ඕනේ, ඔබ වහන්සේලා උදව් කරන්න කිව්වා. ඊට පස්සේ සක්‍ර දෙවියන් කිව්වා, ස්වාමීනි මේ මිනිසුන්ගේ කරුණ හරි බලවත්, මිනිසුන්ගේ වැඩ. ඉකෙල්ලේම අපිට මේක විසඳන්න මැදිහත් වෙන්න විදිහක් නැහැ. තමුන්නාන්සේලාට රටින් පිට වෙන්න මාර්ගය හදලා දෙන්නම්. කලබල ඉවරනකම් පිට වෙලා ඉන්න මාර්ගය හදලා දෙන්නම් කිව්වා. කියලා කිව්වා මෙම නැව් කණ්ඩායමක් පිටත් වෙලා තියෙනවා මේ යන්න. තමුන්නාන්සේලාට ඒවැය පිටත් වෙලා මේ ජම්බුද්වීපයට වඩින්න පාර හදලා දෙන්නම් කිව්වා. කියලා දෙවිවරු තමයි උදව් කළේ. රාතන් වහන්සේලාට දඹදිවට වඩින්න. ඉතින් මේ වගේ ඒ කාලේ හරි ඍජු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් දෙවිවරුන්ට මේ ධර්මයේ අහන්න ලැබුණොත් ආයෙමත් ඒ දෙවිවරු පුදුමාකාර ප්‍රීතියටපත් වේවි. මේ පින් උපද්දවන පුණ්‍ය ගංගාවල් ඇති කරලා දෙන ධර්මයේ ආයෙමත් ලෝකේ අපට ඇහෙනව නේද කියලා. ඉතින් පින්වත්නි ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ නම මොකද්ද? ලෝමසකංගිය. ලෝමසකංගිය ස්වාමින් වහන්සේ කොහේ වැඩ සිටිද්දිද මේ සිදුවීම වුණේ? කපිලවස්තුපුරේ නිග්‍රෝධාරාමේ වැඩ සිටිද්දී. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොහේද? සවැත් නුවර. ඉතින් මේ ස්වාමින් වහන්සේ ඔය අර දෙවියා කියාපු ගමන් ඒ ගාථා හතරයි ගාථා තියෙන්නේ. මේ ස්වාමීන් වහන්සේට පාඩම් හිටියා. ඒ ගාථා හතර පාඩම් කරගෙන ඒ ස්වාමින් වහන්සේ පාන්දරින් පිටත් වුණා. සිවුරු පාත්‍ර අරගෙන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න. පිටත් වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දැක්කා. බැහැ දැකලා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ඊයේ මේ වගේ රාත්‍රී කාලින් දෙද්දී රාත්‍රියේ දෙවි කෙනෙක් ආවා. දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා මේ නිග්‍රෝධාරාමයේම ස්වාමීනි මහා එළියක් පහල කරගෙනයි මේ දෙවියා ආවේ. ඇවිල්ලා ස්වාමීනි මේ දෙවියා හිටගත්තා මගේ ළඟින්. හිටගෙන මගෙන් ඇහුවා, පින්වත් භික්ෂුව ඔබ බද්දේක රත්ත ගැන උද්දේශයත් විභංගයත් මතක තබාගෙන දින්නේ. ඒක විස්තර වශයෙන් මතක තබාගෙන දින්නේ. එතකොට මා කිව්වා, අනේ පින්වත් දෙවිය මං ඒ ගැන විස්තරයක් දන්නේ නැහැ. මං ඒක දරාගෙන නැහැ. ඊට පස්සේ ස්වාමීනි මං ඇහුවා ඒ දෙවියාගෙන්, පින්වත් දෙවිය ඔබ මේක විස්තර වශයෙන් බද්දේක රත්ත ගැන ඔබ දරාගෙන දින්නේ.
එතකොට මේ දෙවියා උත්තර දුන්නේ පින්වත් භික්ෂුව මේ බද්දේක රත්ත විස්තර වශයෙන් මම දන්නෙත් නෑ කියලා. ඊට පස්සේ ස්වාමීනි මේ දෙවියා මගෙන් ආපහු ඇහුවා පින්වත් භික්ෂුව ඔබ බද්දේක රත්ත ගාථා පාඩම් කරගෙනද ඉන්නේ? ස්වාමීනි මං උත්තර දුන්නා ඒ වෙලාවේ මම බද්දේක රත්ත ගාථාවන් පාඩම් කරලා නෑ. ඊට පස්සේ දෙවියාගෙන් මං ඇහුවා පින්වත් දෙවිය එහෙමනම් ඔබ දන්නවාද ඒ බද්දේක රත්ත ගාථා? එතකොට ඒ දෙවියා කිව්වා එසේ පින්වත් භික්ෂුව මම දන්නවා. මං ඒවා ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකේ පරසතුරුක් සෙවණේ පාණ්ඩුකම්බල සෛලාසනේ මත වැඩ සිටිද්දී තව්තිසා දෙවියන්ට ඉගැන්නුවා. තව්තිසා දෙවියන්ට ඉගැන්නුවා මොනවද ඉගැන්නුවේ? බද්දේක රත්ත ගාථා. මොනවද ඉගැන්නුවේ? බද්දේක රත්ත ගාථා. මං ඒක පාඩම් කරගත්තා කියලා ලස්සනට මේ ගාථා 4 ස්වාමීනි මට කිව්වා. මං ඒක පාඩම් කරගෙන මේ ආවේ. ඊට පස්සේ ස්වාමීනි දෙවියා මට කියනවා පින්වත් භික්ෂුව මේ බද්දේක රත්ත විස්තර වශයෙන් දැනගන්න හරීම ප්‍රයෝජනයි. මේ හොඳට පාඩම් කරගන්න මතක තබා ගන්න හරීම ප්‍රයෝජනයි. ඒ වගේම මේ නිවන් මඟට සම්පූර්ණයෙන්ම මුල් වෙනවා. ඒ නිසා මේ ධර්මය හොඳට මතක තියාගන්න කියලා ස්වාමීනි මට මේ දෙවියා කියලා. ඊට පස්සේ දෙවියා අතුරුදාන් වුණා, නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුවගෙන් පින්වත් භික්ෂුව ඔබ මේ දිව්‍ය පුත්‍රයාව අඳුරනවාද? මොකද බුදුරජාණන් වහන්සේ ආවේ ඔබ මේ දිව්‍ය පුත්‍රයාව අඳුරනවාද? අනේ ස්වාමීනි මං මේ දෙවියන්ව අඳුනන්නේ නැහැ. පින්වත් භික්ෂුව ඔය දෙවියන්ගේ නම චන්දන. බුදුරජාණන් වහන්සේ කියන ඔය දිව්‍ය පුත්‍රයාගේ නම චන්දන. ඔය චන්දන දිව්‍ය පුත්‍රයා බණ අසද්දී අට්ඨීකත්වා හොඳට අවධානය යොමු කරලා මානසිකත්වා හොඳට මනස යොමු කරලා සබ්බ චේතසෝ සමන්හරිත්වා මුළු හිතම ඒකට යොමු කරලා ඕහිත සෝතෝ හොඳට කන් යොමු කරගෙන ධම්මං සුනාති ධර්මය අහනවා. දැන් බලන්න මේ දෙවිවරු එහෙනම් මේ හොටල් වල නටනට ඉන්න පිරිසක් වගේ පිරිසක් නෙවෙයි. මේ හොඳට ධර්මය අහන මේ බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. වෙන කෙනෙකුගේ ප්‍රකාශයක් නම් අපිට හිතන්න පුළුවන් යා අවබෝධයකින් තොරව කියන එකක් කියලා. මේ කියන්නේ සත්තා දේව මනුෂ්‍යාණන් වන ඒ දෙවි මිනිසුන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ කියන්නේ. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. කියනවා මේ ඒ චන්දන දෙවියා බොහෝම අගේට බණහන් කෙනෙක් කියනවා. බොහෝම අගේට දහම් කරුණු හොඳට ශ්‍රවණය කළා, හොඳට සමන් දීලා, හොඳට කන් යොමාගෙන අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා එහෙමනම් පින්වත් භික්ෂුව අහගන්න. හොඳට නෝනේ මෙනෙහි කරන්න මේ බද්දේක රත්ත ගාථා විස්තර වශයෙන්. ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර වශයෙන් මෙනෙහි කරන්න කියා දෙනවා. ඔවුන මතකයිනේ පළවෙනි ගාථාව. පළවෙනි ගාථාව හරිය ලස්සනයි. ඒ ගාථාවේ කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංඛේ අනාගතං අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටි කංඛේ අනාගතං යදතීතං පහීනං තං අපත්තංච අනාගතං. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මහණෙනි මේ අන්වාගමය කියලා කියන්නේ අතීතයටම කැරකිලා යනවා කියන එක. නාන්වාගමයකින් අතීතයටම කැරකිලා යන්නේ අතීතයට කැරකි යන්නේ නැහැ කියන එක. මේකේ තියෙන මහණෙනි කොහොමද අතීතයට පුද්ගලයෙක් ගිහිල්ලා අතීතයේ තුල ඉන්න පුරුදු වෙන්නේ? ඒවං රූපං අහෝසින් අතීත මද්දානං මට අතීතයේ මෙබඳු රූප ලැබුණා. ඒකේ තේරුම මෙබඳු රූප ලැබුණා කියන්නේ මේ රූප උපාදානස්කන්ධය ගැන කියන්නේ. රූප උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල්. ඒතර සතර මහා ධාතුන් හටගත්තු දේවල් අතීතේ ආධ්‍යාත්ම වේවා. ඒකේ තමාගේ යයි සලකන යමක් ඇද්ද? ඒකත් අතීත රූපයක්. සමාගයේ සලකපු යමක් ඇද්ද? අනුන්ගේ යයි සලකපු යමක් ඇද්ද? ඒකත්
අතීත රූපයක්. ඊළඟට අජ්ජත් බහිද්ද ගොරෝසු යමක් ඇද්ද, යම් රූපයක් ඇද්ද, සියුම් යම් රූපයක් ඇද්ද, හීන ප්‍රනීත දුර්ලඟ අතීතයට ගියපු යමක් ඇද්ද, ඒකම කල්පනා කර කර ඉන්නවා නම් ඒ අතීතේ කරා කැරකි අනෙක් කෙනෙක්. අපි කරන්නේ දේම. අතීතයේ දැකපු රූප මෙබඳු රූප මම දැක්කා කියලා අපිට අතීතය ගැන හිතෙන්නේ නැද්ද? අපි අසවල් තැන හිටියා. අසවල් දේවල් කෑවා බිව්වා. අසවල් දේවල් රසයි. අසවල් දේවල් සුවඳයි. අසවල් දේවල් රහට තිබ්බා. අසවල් ඇඳුම් ඇඳා. අසවල් ගමන් ගියා. මේම කිය අපි කොහෙද මේ ජීවත් වෙන්න හදන්නේ? අතීතයේ තුල අතීතයේ රූපේ ගැන හිතා නැති වෙච්ච දේ, දැකපු දේවල්, අසපු දේවල්, කාපු බීපු දේවල්, ඇඳ පැළඳ දේවල්, ගියපු ගමන් බිමන් ගැන, අඳුනන දැක්ක අඳුනන උදවිය ගැන, දැකපු බලපු දේවල් ගැන මෙයා හිත ඉන්නවා. ඒක අතීතයේට කැරකි ගින් ඒ තුල ඉන්නවා. තත්ත නන්දින් සමන්වානේති. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තුල මෙයාගේ ආශාව ඇති කර ගන්නවා. ඒ අතීතේ නැති වෙච්ච දේවල් ගැන එයා කල්පනා කර ආශාව ඇති කර ගන්නවා. එහෙම ස්වභාවයක් මේ හිතේ නැද්ද? අපි අතීතයේ කාපු බීපු දේවල් ගැන අපි හිතන්නේ නැද්ද? අපිට දැක්ක පුද්ගලයෝ ගැන අපි හිතන්නේ නැද්ද? අපි අහපු දේවල් ගැන හිතන්නේ නැද්ද? ඇඳුම් පැළඳුම් ගැන හිතන්නේ නැද්ද? ගෙවල් දොරවල් ගැන හිතන්නේ නැද්ද? මේ ඔක්කොම අතීතයේ රූපය ගැන හිතා අපි ආසාව ඇති කර ගන්නවා. ඒවන් වේදනා හොසේ මං අතීතයේ මෙබඳු දේවල් වින්දා. දැන් ඒවා නැහැ. ඒව හිතා ඉන්නවා. ඉඳලා ඒ තුල ආසාව ඇති කරගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද අපට? වෙනවා. මං අතීතයේ මෙබඳු දේවල් අතීතයේ අපි ඇහෙන් රූපයක් දැකලා යම් සැප විඳීමක් වින්දනම්, කනෙන් ශබ්දයක් අහලා යම් සැප විඳීමක් වින්දනම්, නාසයෙන් යමක් ආග්‍රහණය කරලා යම් සැප විඳීමක් වින්දනම්, දිවෙන් යමක් රස විඳලා යම් කෑම බීම කාලා ආස්වාදයක් වින්දනම්, කයට යම් පහසක් ලැබිලා ආස්වාදයක් වින්දනම්, මනසට යමක් සිතලා ආස්වාදයක් වින්දනම්, මේ විඳපු දේ විඳීම ගැන අපි ආයමත් හිතෙන් මවාගෙන ආයමත් මේ වින්දනය හිතෙන් ඇති කරගෙන අපි ඉන්න බලනවා ආසා කර. එතකොට ඒක මේ හිතේ තියෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම අතීතයේ ගැන අපි හිතනවා, හඳුනා ගන්නවා. දැන් අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් අපි හඳුනාගන්නේ තනිකරම මානසික අරමුණු හැටියට නේද? අතීතයේ දැකපු දේවල් දැන් නැහැ. නමුත් අපි දැකපු දේවල් මනසේ දැන් අපි මනසින් මවා ගන්නවා සංඥාව. අතීතයේ අහපු දේවල් මනසින් මවා ගන්නවා සංඥාව. අතීතයේ සුවඳ මනසින් මවා ගන්නවා. අතීතයේ කාපු බීපු දේවල් හිතෙන් මවා ගන්නවා. අතීතයේ ඇඳපු දේවල් විනෝද වෙච්ච හිතෙන් මවා ගන්නවා. අතීතයේ ගමන් බිමන් හිතෙන් මවා ගන්නවා. මවාගෙන ආන්ගේ සංඥාව තුළ අපි ආශාව පවත්වනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම භික්ෂුව කෙනෙක් මේ ඒවං සංඛාරයේ අහෝසින් මං අතීතේ මේවා කළා. තමන් කරපු දේවල් අතීතේ තමන් කරපු දේවල් ගැන තමන් කරපු සතුට ලැබෙන්න හේතු වෙච්ච දේවල් එක්ක දුක් ලැබෙන්න හේතු මොනවා හරි දේවල් අතීතේ නිරුද්ධ වෙලා ගියපු දේවල් ආයමත් මතක් කර ඒ කෙරෙහි හිතේ ආශාව ඇති කරගෙන ඉන්නවා. දැන් අපි එහෙම ඉන්න පිරිසක්ද නැද්ද? ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක සමහර මිනිස්යන් මේ අතීතය ගැන හිතා පසුතැවිලි වෙලා මේ අව්වේ කපා දෙමු බටදඬු වගේ. අව්වේ බටදඬු කපා දැම්මම මේ බටදඬු වලට මොකද වෙන්නේ? මැලවිලා යනවනේ. අව්වේ කපා දෙමු බටදඬු වගේ කියනවා මිනිස්සු. මැලවිලා ඉන්නවයි කියනවා. මේ අතීතයක් තුල ශෝක කර ඉන්නවා කියනවා. අතීතය ගැන ශෝක කර ඉන්නවා. මේ වගේ අතීතය ගැන Tamante එක්ක අහිමි වෙච්ච දේවල්, එක්ක නොලැබිච්ච දේවල්, එක්ක ලබා ගන්න තිබිච්ච දේවල්, මේ වගේ දේවල් ගැන හිතා ඉන්නවා. සංස්කාරත් ඒ වගේම මට මේව කරා, මම මේව කළා, මගේ මෙහෙම කළා, එක්ක මට මේක කරන්න බැරි වුණා. කියා අතීතයටම කැරකි ආසාව පිටුවා ගන්නවා. ඒවන් විඥානං අහෝසින්. එතකොට මට මේ වගේ දැනුමක් ඇති කරගත්තේ අතීතේ ගැන මතක් කරනකොට ඒ විඥානයත් ඒකටම සම්බන්ධ වෙනවා. මොකද හේතුව ඇහෙන් රූපේ දකින්න නම් ඇහි රූපයයි
විඥානයයි එකතු වෙන්න ඕන. කණෙන් ශබ්ද අහන්න නම් කණයි ශබ්දයයි විඥානයයි එකතු වෙන්න ඕන. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න නම් නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙන්න ඕන. දිවෙන් රස දැනගන්න නම් දිවයි රසයයි විඥානයයි එකතු වෙන්න ඕන. කයෙන් පහස දැනගන්න නම් කයයි පහසයි විඥානයයි එකතු වෙන්න ඕන. මනසින් අරමුණු දැනගන්න නම් මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙන්න ඕන. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අර භික්ෂුවට කියනවා පින්ම භික්ෂු ඔන්න ඔය විදිහට අතීතයේ තුල පුද්ගලයා හිර වෙලා ආසාව වැළඳගෙන ඉන්නේ. මේ ධර්ම මාර්ගයට ආපු සුන්දර හුදෙකලාවේ ඇලුණු එක්කෙනා. දැන් බලන්න මේ හුදෙකලාව කියලා කියන්නේ නිකන් තනිකමක්. දැන් වනාන්තරික කියලා කෙනෙක් තනියම ඉන්නවා. කෙනෙක් ඉන්න යා හුදෙකලාවේ ඉන්නවා. ඒකේ යම්කිසි හුදෙකලාවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඊට වඩා අභ්‍යන්තර වශයෙන් මේ ලෝකයට නොඇලී සිටීම ගැනයි මේ කියන්නේ. කතංච බික්ඛු අතීතං නාන්වා ගමේති. මහණෙනි භික්ෂුව අතීතයට නොඇලී අතීතයට නොපැටලවි කෙනෙක් ඉන්නේ කොහොමද? අතීතයට නිරුද්ධ වී ගිය රූප ගැන මෙබඳු රූප මෙබඳු ආකාරයේ දේවල් මම දැක්කා, මං ඇසුවා, මං ආග්‍රහණය කළා කිය මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේවල් හිතේ මැවෙනකොට ඒකට ආසා කරගෙන ඒ තුල ජීවත් වෙන්නේ නැහැ. බලන්න ලේසි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක්ද මේ කියන්නේ? මේකට මහා වීරියක්, මහා සිහියක්, මහා නුවණක්, මහා කැපවීමක් ඕනේ නැද්ද? ඒ දැන් මේක ගඟ ගලන්නේ නැහැ එනවනේ සිටිවිලි. ඇවිල්ලා අතීතයටම අපි ඇදී යන්නේ. වැඩප්පලක් කරන්න ගියත් අපේ හිත අතීතයට යන්නේ නැද්ද? කෑමක් බීමක් කන්න ගියත් අතීතයට යනවා. යමක් බලන්න ගියත් අතීතයට යනවා. නිදා ගන්න ගියත් නිින්ද යනකම් සමහරවිට අතීතය තමයි ඉන්නේ. ඉතින් මේ බඳු ජීවිතයක් වෙනස් කරලා නොඇලෙන්න දියුණු කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට විනා වෙන කිසිම මාර්ගයකට මේක කරලා දෙන්න නම් බෑ. ඒක හරි පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආසාව පිහිටුවාගෙන ඒ තුල ඉන්නේ නැහැ. අතීතයේ යම්කිසි විඳීමක් වින්දාද, සැපක් වේවා, දුකක් වේවා, මධ්‍යස්ථ විඳීමක් වේවා වින්දාද, ඒ විඳපු දේවල් ගැන හිත හිතා ඉන්නේ නැහැ. නැත්තම් වෙන්නේ බොහෝ දිනකට තියෙන්නේ මේක නෙමෙයි. Taman තනි වෙච්ච ගමන් පෙල්ලනවා පහුවෙච්ච පිටුව. පෙල්ලලා ඒ පිටුවේ තමයි යා ඉන්නේ. අතීතේ අනේ මෙහෙම හිටියා මං. මෙහෙම හිටියා. මේව කෑවපුවම ඒ කාලේ හිටපු අපූර්ව මෙහෙමයි කිය. ඒවා ඔක්කොම කල්පනා කර ඒක තුලම ආසාව පිහිටුව දන්නේම නෑ. දවස ඉවරයි. දන්නේම නෑ කාලේ ගෙවිලා ගියා. දන්නේම නෑ වයසට ගිහිල්ලා ඉවරයි. දන්නේම නෑ මැරෙන්න ලං වෙලා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අනාගතේ පිහිටුවන එක. නේ? එක්ක අපි කරන්නේ ওই දෙක තමයි වැඩිපුර තියෙන්නේ අපිට තියෙන්නේ. සාමාන්‍ය බහුල වශයෙන් අපේ හිත යන්නේ අතීතයට. අතීතයේ තුල තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර සුන්දර හුදෙකලාවේ ඇලුණු එක්කිනා අතීතේ පිහිටවන්නේ නැහැ තෘෂ්ණාවෙන්. අතීතේ මතක් වුණත් එයා ඒක සතිපට්ඨානෙටම දාලා ගන්නවා. මිසක් එයා ඒක තුල ආසා වැඩෙන්න හදන්නේ නැහැ. බලන්න මේ දෙවිවරුන්ට පාව බුදුරජාණන් වහන්සේ මේක පුහුණු කරලා තියෙනවා. ඉතින් අතීතයේ යම් විඳීමක් වින්දාද අනේ මම මෙහෙම වින්දා කී කල්පනා කර ඉන්නේ නැහැ. ඒකේ ආසා පිහිටුවා ගන්නෙ නැහැ. ඇයි මෙයා ඒකේ ආසා පිහිටුවා ගන්නෙ නැත්තේ? කොහොමද එහෙම ඉන්න පුළුවන් උනේ? දැන් අතීතයේ රූපේ ගැන හිතට එද්දි, විඳීම් ගැන හිතට එද්දි, අතීතේ හිත යනවා. සංඥාවල් හිතට එද්දි, සංස්කාර හිතට එද්දි, විඥානයේ දැනෙද්දි ඒකට හිත පිහිටුවා ගත්තේ නැති කොහොමද? ඔව් මේ අතීතේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඳීමක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් සංස්කාරයක්ද? අතීතේ නිරුද්ධ වී ගිය යම් විඥානයක්ද? මෙයා දන්නවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. බලන්නේ දැනීම, ඒ අවබෝධය තමයි එයාට නොඇලී සිටින්න උපකාර වන්නේ. එතකොට අතීතයේ නිරුද්ධ වී ගිය යම් සංඥාවක් ඇද්ද? එයා ඒ සංඥා අනේ මම මේවා
මෙහෙම සංඥාවල් මෙහෙම හඳුනගෙන හිටියේ මෙහෙම හඳුනගෙන හිටියේ කියලා ඒ මත්තේ කල්පනා කරන්නේ නැහැ. තමන්ගේ ගැන කල්පනා කරන්නේ නැහැ. එහෙම ඉස්සර අපි කිමු අතීතයේ ලස්සන රූපයක් තිබුණා. තමන්ගේ රූපේ කැත වෙලා ගියා. ඊට පස්සේ අනේ මට මෙහෙම කොණ්ඩේ තිබ්බා. ඉස්සර දාත් මෙහෙමයි තිබ්බේ. මං ඉස්සර මෙහෙම හැඩට ඇවිදගෙන ගියා. ඉස්සර මෙහෙම ඇඳා. දැන් ඊය මොකුත් නැහැ. එතකොට යක් ජීවත් වෙන්නේ කොහෙද? ඉස්සර. ඉස්සර මෙහෙම. ඊට පස්සේ ඉස්සර පින්තූර ටික තමයි ගහලා තියාගන්නේ. දැන් ටික නැහැ. ඉස්සර ඉතින් මිනිස්සුත් ඇවිල්ලා අතීතෙම ඔයා ඉස්සර හරි ලස්සනයි නේ. මිනිස්සු ජීවත් වෙන්නේ එතකොට අතීතේ. නමුත් එහෙම නෑ මේ ධර්මයට ආපු එක්කෙනා ඊට වෙනස්. එයා දන්නවා ඉස්සර දේ අනිත්‍ය වෙලා ගියා. දැන් දේත් අනිත්‍ය වෙලා යනවා. බලන්න ඒකේ ලස්සන ඒකනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ දවසක් උන්වහන්සේගේ සිරිපතුල් අතගගා ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ හඹ දිලිසනවා ඉස්සර. දැන් ටිකක් රැලි වැටිලා. ඉස්සර භාග්‍යතුන් වහන්සේ හරීම ඍජුයි. හරි කෙලින් ශරීරයක්. දැන් ටිකක් කුදුයි. බලන්න සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අවබෝධය ආනන්දේ දැන් මේ ශරීරය මොකක් වගේද? දිරපු කරත්තයක් වගේ. මේ ශරීරයේ දිරපු කරත්තයක් වගේ කියලා කියන ආනන්දේ මේ ඉපදීමට නම් නින්දා වේවා. බලන්න අර අවබෝධයේ පිරළ නිදහස් වෙච්ච කෙනෙකුට මේක මහ වදයක්. අනිත් කෙනා කරන්නේ මේකත් අල්ලගන්න ඊළඟ එකත් අල්ලගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයා අවබෝධයකට නොපැමිණි පුතත්ජන මනුෂ්‍යයා මෙතන මැරෙනකොටම පොඩි හරප්පැටියා අම්මා දැක්ක ගමන් කිරිබොණ්ඩ ඒ අම්මගේ තනබුරුල්ල කරා දුවගෙන ගිහිල්ලා එළිනවා වගේ කියනවා උපත කරා යන්නේ. අවබෝධය නැති එක්කෙනා උපත කරා යන්නේ ඒ විදිහටයි කියනවා. බලන්න උන්වහන්සේ මොනතරම් පැහැදිලිව මේ ලෝකේ දැක්කද? මොනතරම් පැහැදිලිව උන්වහන්සේ මේ ජීවිතේ දැක්කද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ලපු එක්කෙනා විතරයි දන්නේ. දැන් නෝනින් විමසන්න පුළුවන් නම් මේ විදියට අන්න යා තේරුම් ගන්නවා. ඇත්ත නේන දැන් අතීතයේ තුල ජීවත් වෙයි අපි ඔහේ හිස් ලෝකයක් මවාගෙන නිසරු ලෝකයක් මවාගෙන අපි නිකන් හීනයක් තුළ ආස්වාදයක් විඳිනවා වගේ අතීතේ හිටියා කියමු. අවුරුදු 100ක් හිටියත් ඇති ඵලය මොකද්ද? අන්න නෝනින් කල්පනා කරන එක්කිනා ඒ ගෙවෙන ලෝකේ ඒ විදියටම දකිනවා නම් අනිත්‍යයි කියලා. එයා නොඇලී ඉන්නවා. එයා ඒකට සකස් නොවි ඉන්නවා. එයා ඒකේ නොපැටලවි ඉන්නවා. එයා ඒකේ නොබැසගෙන ඉන්නවා. එයා ඒකේ තණ්හාව ඇති නොකර ඉන්නවා. මොකද හේතුව එයා දන්නවා ඒ රූපේ නිරුද්ධ වුණේ සතර මහා ධාතුගේ ස්වභාවය නිරුද්ධ වීමෙන්. විඳීම නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. සංඥාව නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. චේතනා සංස්කාර නිරුද්ධ වුණේ ස්පර්ශය නිරුද්ධ වීමෙන්. විඥානය නිරුද්ධ වුණේ නාම රූප නිරුද්ධ. එයා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ඒ ධර්මයේ තුලින් ජීවිතේ දැකපු එක්කෙනා, ජීවිතේ දකින්න උත්සාහ කරන එක්කෙනා, ශ්‍රද්ධාවේ පිහිටපු එක්කෙනා දන්නවා නිරුද්ධ වුණොත් නිරුද්ධ වෙන්නේ ওই විදිහටයි. එතකොට එහෙනම් අනිත්‍ය දේවල් වලයි මේ පැටලි ඉන්නේ කියලා එයා දන්නවා. එයා නොඇලී වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන ඔන්න විදිහට කියනවා අතීතං නාන්වා ගමෙය්‍ය. අතීතේ නොපැටලී වාසය කරන්නේ. නප්පටි කංකේ අනාගතං. අනාගතය කැමති වන්නේ නැහැ. දැන් සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනාගේ අතීතයට නොඇලී ඉනවා. එයා අතීතය සම්පූර්ණයෙන් දන්නවා අනිත්‍ය සිද්ධියක් එතන උනේ. අනාගතෙත් එයා දන්නවා අනාගතේ හට ගන්නා වූ. දැන් බලන්න මේක කරන්න පුළුවන්ද? පංච පාදානස්කන්ධය ගැන නෝනින් දන්නේ නැත්තම්. ඇයි ඒකනේ අපි අතීතේ අනාගතේ වර්තමානයේ ඔක්කොම නෝනින් විමසන්න තියෙන්නේ. අනාගතේ හට නොගත් අනාගතය ගැන පතපතා ඉන්නේ නැහැ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම පතනවා සමහරු. අනාගතේ මෙවැනි රූප බලන්නට ඇත්නම්, මෙවැනි ශබ්ද අසන්නට ඇත්නම්, මෙවැනි සුවඳ විඳින්නට ඇත්නම්, මෙවැනි රසවත් දේ අනුභව කරන්නට ඇත්නම්, මෙබඳු ඇඳුම් පැළඳුම් අඳින්නට ඇත්නම්, මෙබඳු ගෙවල් දොරවල් වල වාසය කරන්න ඇත්නම්, මෙහෙම කල්පනා කර යා සම්පූර්ණ අනාගතයක් මවාගෙන ඒකේ ආශාවේ බැසගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් භික්ෂුවක් ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සම්පූර්ණයෙන්ම
හුදෙකලාවේ ඉන්නවා. අගො භික්ෂුව කොහොමද හුදෙකලාවේ ඉන්නේ? ස්වාමීනි මම තනියම වනයේට යනවා. මම තනියම කුටියක ඉන්නවා. මං තනියම පිණ්ඩපාති වඩිනවා. මං තනියම ආපස්සට හැරිලා එනවා. මං තනියම සිවුරු පිරිකර පරිහරණය කරනවා. මම තනියම සිව්පසය පාවිච්චි කරනවා. ස්වාමීනි මම මේ විදිහට හුදෙකලා වෙලා බුදුරජාණන් වහන්සේ වදා භික්ෂුව ඔකටත් හුදෙකලාව කියලා තමයි කියන්නේ. ඒ වුණාට කෙනෙක් තෘෂ්ණාවෙන් තොර නැත්තම් එයා තනි නෑ. එයා ඉන්නේ තෘෂ්ණාවත් එක්ක. තණ්හා දුතියෝ, තණ්හාව තමයි දෙවැන්න. අපි හැම කෙනෙක්ම වාසය කරන්නේ තණ්හාව දෙවැන්න කරගෙන. තනි ගමනක් නෙමෙයි මේක. තනි බවට පත් වෙන්නේ, එක්කෙනෙක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච දවසටයි. එතකම්ම දෙන්නේ. සමහරුන්ට නම් දෙන්නේ නෙමෙයි, සමහරුන්ට ඉන්නවා. ඔව් තණ්හාව, ඊර්ෂ්‍යාව, බද්ධ වෛරය, ක්‍රෝධය, අහංකාරකම, එකට එක කිරීම, බය, ශෝකය, මේ සියලු පිරිවර සේනා ඇතුව තමයි ආ සංසාරේ යන්නේ. තනිව නෙමෙයි. තනි කියලා කියන මේ සියලුම දේන් වල නිදහස් වෙච්ච එක්කෙනා, තෘෂ්ණා රහිත එක්කෙනා, තනි එක්කෙනා. ඒකරත් ආන්නයා තමයි ඒක එක්කෙනෙක්. රත් ඒ එක්කෙනා තුල විතරයි ආ ඉන්නේ. සුන්දර බලන්න පුදුම දෙයක් මිනිස් ලෝකෙට අපිට දීපු මේ ධර්මයේ. පුදුම දෙයක්. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ධර්මයේ කොච්චර ආශ්චර්යද කියන්නේ. තෘෂ්ණාවෙන් ආස කරන දේවල් වලින් සතුටු වෙවි ඉන්න මිනිසයාට ආශාව නැති කරන්නා වූ ධර්මය කියද්දී ඒ ධර්මයට ආස කරනවා. දැන් ආශාව තුළ සතුටු වෙවි ඉන්න ජීවිතන අපිට තියෙන්නේ. ඒ බඳු ජීවිත තියෙද්දී ආශාව දුරු කරන්නා වූ ධර්මය කියන එකට අපි අරවාහට වඩා ඒ ධර්මයට ආස කරනවානේ. මේක කියනවා තථාගත ආශ්චර්යය. තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය කියනවා මේ. මිනිස්සු ඇවිස්සීලා කියනවා ඉන්නේ. මහණෙනි මිනිස්සු ඇවිස්සීලා ඉන්නේ. පේන්නේ නැද්ද අපිට හැමතැනම ඇවිස්සිච්ච ගමන් මිනිස්සු ඉන්නවා. සින්දු කියනවා, නටනවා, රණ්ඩු වලනවා, කෝලාහල කරනවා, පෙළපාලි යනවා. ඇවිස්සීලා ඉන්නේ මිනිස්සු. සංසිඳින්න ධර්මයක් කියනකොට අර ඇවිස්සිච්ච මිනිස්සු ඒ ඇවිස්සිල්ල අතහැරලා දාලා සංසිඳින ධර්මයට එනවා. මේක තථාගත ආශ්චර්යය. තථාගතයන් වහන්සේගේ ආශ්චර්යය. ලෝකේ අල්ලගෙන සතුටු වෙන ලෝකේ, උපාදානයෙන් සතුටු වෙන ලෝකයේ තුල උපාදාන රහිත ධර්මයක් කියද්දී ආන්ගේ ධර්මයට සතුටු වෙනවා. තථාගතයන් වහන්සේ පහළ වීමෙන් ලැබෙන ආශ්චර්ය දේ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අනාගතය ගැන යා මවමව ඉන්නවා. අනාගතය කැමති එක්කිනා. අනාගතේ මවමව අනාගතය තුල තමයි හැමතිස්සෙම එයා වාසය කරන්නේ. නමුත් මේ සුන්දර හුදෙකලාවේ ඇලුණු කෙනා අනාගතය පතන්නේ. අනාගතය තුල යාගේ ආසාව පවත්වනවා කියලා එකක් නැහැ. අනාගතය තුල පවත්වන්න ආසාවක් සකස් කරන්නේ නැහැ. එතකොට මං අනාගතේ මෙහෙම සැප විඳිනවා. මම මෙහෙම ඉන්නවා. මම මෙහෙම හඳුන ගන්නවා. මම මේවා කරනවා. මම මේ විදිහේ හිතක් පවත්වනවා කියලා කතාවක් නැහැ. අනාගතය සකස් වෙන්නේ නැහැ. තත්ත නන්දින්න සමන්වාණේති. ඒ කෙරෙහි අනාගතය කෙරෙහි ආසාව බැස ගන්න තියන්නේ. එහෙනම් ඒ අනාගතයේ හිත පිටවන්නේ නැත්තේ මොකද? අනාගතයත් මේ අතීතයට ගියා වගේම ඔව් අනිත්‍ය තත්ත්වයටපත් වෙලා යනවා. හොඳටම යා තේරුම් ගන්නවා. දැන් ධර්මයට පැමිණිච්ච කෙනා හොඳටම තේරුම් ගන්නවා මේ සම්පූර්ණ මේ අතීත අනාගත වර්තමාන කතාව ලොක්කම තියෙන්නේ අනිත්‍ය මතනේ. මේ ලෝකේ එකක්වත් වෙනස් වෙන්නේ නැත්තම් අතීතය කියලා එකක් තියෙනවද? නැහැ. වෙනස් වෙලා අතීතයට යන නිසා තමයි වර්තමානයක් තියෙන්නේ. අනාගතය කියලා එකක් තියෙන්නේ නැහැ. වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්තම්. ඒ වර්තමානයක් වෙනස් වෙන්නේ නැත්තම් අතීතයකට යන්නේ නැහනේ. එහෙමනම් හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ස්වභාවයමයි. මේ නිසා තමයි මේ ජීවිතේ අපිට මේ අපි කරන හැම දෙයක්ම අසම්පූර්ණයි. ඒ කියන්නේ අපි වින්දනයක් හොයාගෙන යන ගමන අසම්පූර්ණ වෙලා තියෙන එකයි. සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තොත් විතරයි. වෙන කිසිම දෙයක් අපිට සම්පූර්ණ කරන්න බෑ. අසම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිත්තෝ ඌනෝ ලෝකෝ. ඌනෝ කිව්වේ අසම්පූර්ණයි. ඌණයි අඩුයි. ඒ අඩුපාඩුව කියන එක සකස් වෙලා තියෙන්නේ අනිත්‍ය නිසා. ඒ නිසා දැන් ඔන්න අපේ ජීවිතේ දැන් ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න කුඩා අවදියේ ඉඳලා අපි සතුටක් ලබා ගන්න කියලා හිතාගෙන මොනතරම් දේවල් පස්සේ
ගියාද? සතුටක් ලබා ගන්න මොනතරම් අපි ප්ලෑන් කළාද? සැලසුම් කරනවාද? එක එක දේවල්. නිදි නොලබා අපි කල්පනා කරපු වාර නැද්ද මේ සතුටක් ලබා ගන්න? වින්දනයක් හොය. නමුත් අපි කවදාවත් ඒ යන ගමනේ ඒ හොයාගෙන ගියේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අපි සම්පූර්ණ තෘප්තියටපත් වෙලා අපේ සිත සම්පූර්ණයෙන්ම පිපාසයේ නැති වෙලා ගියා වගේ. ඒක නැති වෙලා ගියාද? නෑනේ. ඉවරයක් නෑනේ. ඒ ඉවරයක් නැත්තේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. ඉවරයක් නෑ. කවදාවත් මේක ඉවරයක් වෙන්නේ නෑ. කල්ප කෝටි ගාණක් වාරයක් ඉපදී මෙරි ගියත් ආයුෂම් කල්පයක් ජීවත් වුණත් මේ මනසේ ස්වභාවය මේ විදියමයි. මේ අරමුණු වල ස්වභාවය මේ විදියමයි. මේ ආයතනයන්ගේ හයේ ස්වභාවයත් මේ විදියමයි. කර්ම විපාක ඇති වෙන ස්වභාවයත් මේ විදියමයි. ඒ නිසා ආයුෂ කල්පයක් හිටියත් මේ විදියටම තමයි අපිට මේ අනිත්‍ය ලෝකයක් තුල තමයි මේ සෑම දෙයක්ම තිබෙන්නේ. ඒ නිසා අනාගතය මවන්න යන්නේ. එයා දන්නව අනාගතය ගැන. දැන් බලන්න ඔබට කොච්චර බුද්ධියක් තියෙන්න ඕනද මෙහෙම කල්පනා කරන්නනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අපි තුන්වෙනි ගාථාව අපි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ විපස්සති අසංගීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ. එතකොට විද්වා කිව්ව ආර්ය සත්‍ය අවබෝධයට ආපු එක්කෙනා. ආර්ය සත්‍යයට අවබෝධයට ආපු එක්කෙනා වර්තමානයේ ධර්මයන්හි ඒ වර්තමාන ධර්ම තුල සකස් වෙච්ච දේවල් තුල අහු නොවි ඉන්නවා. වර්තමාන දේවල් තුල අහු වෙලා ඉන්නේ මෙහෙමයි කියනවා කෙනෙක්. වර්තමානය තුල පුතජන කෙනාගේ ලක්ෂණය මොකද්ද? ආර්යාණං අදස්සාවි. ආර්ය ධර්මයේ ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැති. ආර්ය ධර්මයට අදක්ෂ. ආර්ය ධර්මයෙන් නොහික්මුණු සත්පුරුෂයන්ව හඳුනන්නේ නැති. සත්පුරුෂ ධර්මයට අදක්ෂ. සත්පුරුෂ ධර්මයෙන් නොහික්මෙන කෙනා රූපං අත්තතු සමනුපස්සති. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තමා කියලා බලන ඔන්න අහු වුණා. තමාව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයෙන් කියලා අහු වෙනවා. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ තුල තමයි තමා ඉන්නේ කියලා අහු වෙනවා. එහෙම නැත්නම් තමා තුල තමයි සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූප තියෙන්නේ කියලා. ඒ රූප ගැන එහෙම රැවටෙන්නේ ඒ රූප සතර මහා ධාතුන්ගෙන් හටගත්තු බව දන්නේ නැති එක්කිනා. දැන් අපි වුණත් මේ ශරීරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්ම මේ සතර මහා ධාතුන්ගෙන් හට ආරම් පෝෂණය වෙන එකක් බව අපිට මේ ඇස් දෙකෙන් දැක්කත් අපේ නුවණසට වැහිලා තිබුණේ නැද්ද? වැහිලානේ තිබුණේ. ඇස් දෙකෙන් පෙවුනට නුවණසට වැහිලා නුවණස විවෘත වෙනකන් ධම්මචක්ඛෝ ඇති වෙනකන් ධම්මස පහළ වෙනකම්ම මේක වැහිලා තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. එයා එන්නේ ආත්ම දෘෂ්ටියට එන්නේ. එයා දන්නවා සතර මහා ධාතුන්ගේ මේක හට අරන් කියලා. එහෙම නැත්නම් වර්තමානයේ අහු වෙනවා. වේදනං අත්තෝ සමුනුපස්සති. තමන් විඳින දේවල් තමා කියලා ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා දකිනවා. එහෙම නැත්නම් මේ තමාගේ ආත්මේ හදලා තියෙන විදීමෙන් කියලා දකිනවා. විදීම තුල ආත්මය තියෙනවා කියලා දකිනවා. එහෙම නැත්නම් ආත්මය තුල විදීම තියලක දකිනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ පුතඥයන් එහෙම දකින්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? වේදනාව තමාගේ ආත්මය කියලා දකින්නේ නෑ. හේතුව මොකද? යම් සැප විඳීමක්, යම් දුක් විඳීමක්, යම් උපේක්ෂා විඳීමක් ඇද්ද? ඒ සියල්ල ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ස්පර්ශයේ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය නැති වෙනකොට ඒ විඳීම නැති වෙනවා කියලා තමා තුළින් දැක්ක ගමන් අන්න ඇස පහළ වුණා. ඒ තමාන් තුළ නුදුටු දෙයක් එයා දැක්කා. මේ විඳීම වෙනස් වෙනවා. අන්නිදාට ඒ කෙරේ තියෙන ආත්ම දෘෂ්ටියගේ නැතු යනවා. අසංහීරං. ඒ කියන්නේ මේ පැත්තට ඇදලා යන්නේ නැහැ. නැත්තම් තියෙන්නේ සංහීරං. ඇදලා යනවා. ඇදිලා යනවා. මම මාගේ ආත්මය කියන එකටම ඇදිලා යනවා. ඇදිලා ගියපු එක්කිනාට මේක මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ කියන එකට තරහයි. මොකට කියනවද කියලා නොහොම. ඒ මොකද හේතුව? එයා ආස්වාදී විදිහින් අර ඇදිලා ගිහිල්ලා
තියෙන ආත්ම දෘෂ්ටියෙන්. අසෘත පුතඥයා. එහෙම නැත්නම් අසෘත පුතඥයා වෙනවා සංඥාවට, හඳුනා ගන්නා දෙයට. ආව වෙලා අසෘත පුතඥයා හිතනවා එක්ක සංඥාව ආත්මයයි. එක්ක සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හිතන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා රූපේ හඳුනාගත්තත්, ශබ්ද හඳුනාගත්තත්, ගන්ධ සුවඳ හඳුනාගත්තත්, රස හඳුනාගත්තත්, ස්පර්ශ හඳුනාගත්තත්, අරමුණු හඳුනාගත්තත්, මේ හැඳිනීම් සෑම එකක්ම හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය වෙනස් වෙනකොට ඒ හඳුනා ගන්නා දේ වෙනස් වෙන බව. ස්පර්ශය නැති වෙද්දී හඳුනා ගන්නා දේ නැති වී යන බව දන්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අසංගීරං. ආන්න ඒකට ඇදී නොයා ඉන්නවා. ඇදී නොයා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර වලටත් විඥාන වලටත් එය ඇදිලා යන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. නමුත් පුතඥයා ඒවට ඇදිලා යනවා. පුතඥයා රූපයට ඇදිලා යනවා. මමය ආත්මය කියලා ආත්ම දෘෂ්ටියෙන් රූපයට ඇදිලා යනවා. විඳීමට ඇදිලා යනවා. සංඥාවට ඇදිලා යනවා. සංස්කාරයට ඇදිලා යනවා. විඥාණයට ඇදිලා යනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නැහැ. ඒ මොකද යා ශ්‍රුතවත්. ශ්‍රුතවත් කියන්නේ ශ්‍රවණයෙන් අපි කතං හෝති. ශ්‍රවණයෙන් කළ යුතු දේ කළා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණයෙන් නිගන්නේ. ඒ ශ්‍රවණයේ තුලින් අපි අහලා තිබුණ නැත්තම් මේ කයේ යථා ස්වභාවය ගැන අපි අහලා තිබුණ නැත්තම් මේ වේදනාව විඳීම හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්තම් මේ සංඥාව හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්තම් මේ සංස්කාර හටගන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. අපි අහලා තිබුණ නැත්තම් මේ විඥාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා අපි අහලා තිබුණ නැත්තම් අපි ස්පර්ශය කියන්නේ මොකද්ද? නාම රූප කියන්නේ මොකද්ද කියලා අහලා තිබුණ නැත්තම් අපි කවදාවත් අපතුල නූනින් විමසීම කියන එක දිනු කරන්න අවස්ථාවක් ලැබෙනවද? අර ධර්මයේ ඇසීමෙන් තමයි බුද්ධිමත් එක්කනා තුල නෝනින් විමසීම ඇතිවන්නේ. ඒ කියන්නේ දැන් නෝනින් විමසීම කියන එක උපතින් ගේන්න ඕන එකක්. ඒක අර පස්සේ කෑලි හයි කරනවා වගේ කරන්න බෑ. දැන් අපි ඇස් පෙනිල්ල උපතින් ගෙන අපි කන්නේ තියෙන්නේ. කන් ඇහිල්ල, නාසයෙන් ආග්‍රහණය කිරීම, දිවෙන් රස විඳීම, කයෙන් පහස දැනීම, මනසින් සිටීම උපතින් ගෙනලා තියෙන්නේ. නෝනින් විමසීමත් උපතින් ගේන්න ඕනේ. උපතින් ගේන නෝනින් විමසීම මේ කාටවත් වෙහිච්ච එකක් නොවේ. ඒක Taman තුල තියෙන දෙයක්. එතකොට එහෙම නෝනින් විමසද්දි තමයි යාගේ හිතේ ශ්‍රද්ධාව ඇතිවන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාව ඇහැ වගේ එකක්. දැන් ඇහැ අපි මේ එක තැනම තියාගෙන තියන්නේ හොල්ලන්න නැතුව කළු ඉංග්‍රියාව. එහෙම එක තැන තියන් තින්නේ. ඒක වැඩ කරනවා. එතකොට තමයි අපිට මේ පේන්නේ. එක තැන තිබ්බොත් ඔක්කොම වැඩ කරන්නේ නැතු යනවා. ඔක්කොම වැඩ කරන්නේ නැතු යන්නේ නැද්ද එක තැන තියෙන එකට? බඩුවක් වුණොත් එහෙමයි නේද? පාවිච්චි වෙන්නේ නැත්තම් නිකම්ම දිරලා යන්නේ නැද්ද? පාවිච්චි වෙනකොට නේද ඒක පරිස්සමෙන් පාවිච්චි කළොත් එතකොට තමයි ඒක ටිකක් පවතින්නේ. මේ වගේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් ඇහැ ඉන්ද්‍රියක්. ඇහැ පාවිච්චි කරන ආහාර වුණා, ඇහැට මෙට හරුණා, බලනවා මේ ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. අන්න ඒ වගේ ශ්‍රද්ධාව කියන එක ඉන්ද්‍රියක් වුණොත් ඉන්ද්‍රියක් වෙන්නේ ආකාරවති ශ්‍රද්ධාව තමයි. අනිත් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ. මේක ඉන්ද්‍රියක් වෙච්ච එක මේක අභ්‍යන්තරේ වැඩ කරනවා. කාටවත් ඒක නවත්තන්න බෑ. ඇයි නෝනින් විමසීම යා තුල තියෙනකම් සිහිය පොඩ හරි යා තුල තියෙනකම් යා තුල ඒ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඒක නැති කරන්න බෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඔන්න ඔය විදිහට තමයි කියනවා සක්කාය දිට්ඨිය නිදහස් වීම මත තමයි කියනවා වර්තමානයේ ඒ දේ නුවණින් විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් ඒ ಉದ್ದೇಶය කියන්නේ මේ විභංගේ දැන් මොන විස්තර කළා උන්වහන්සේ පෙන්වා දුන්නා. ඊට පස්සේ තියෙන ඊළඟ එක බලන්න කොච්චර ලස්සනද කියලා. අජ්ජේව කිච්ඡං ආතප්පං වීරිය කිරීම කියන එක මේ වැඩේ කරන්න අජ්ජේව අද්දම කෝජඤ්ඤා මරණං සුවේ බලන්න බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝායස තියෙන දෙවිවරුන්ටත් උගන්වනවා අද්දම කරපන් කියලා. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධාව මත තමයි සම්පූර්ණ මේක නුවණින් විමසීමයි ශ්‍රද්ධාවයි මත. ඒ නිසා අපි දැන් ඒ ගාථා ටික අපි කියමු. මා කිව්වම කියන්නේ සාදු අතීතං නාන්වා ගමෙය්‍ය
නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනංතං අපත්තංච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේ අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං තං වේ භද්දේක රත්තෝති සන්තෝ ආචික්ඛතේ මුනීති සාදු සාදු. පින්වත්නි, අපටද මේ ගෞතම බුදු සසුනේම ඒ නිකලෙස් හුදකලාවේ ඇලුණු සුන්දර හුදකලාව අත්විඳින්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව